එන්නේ පළවෙනි ප්‍රශ්නේ OXY තලයේ ලක්ෂ්‍ය තුනක් තමයි ඔය ABC කියලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙකේ ඍණ 4 කියන්නේ මොකද්ද? බලයක්ද? නෑ මේදී OXY තලයේ ABC ලක්ෂ්‍ය තුනක් වෙනවා. ලක්ෂ්‍ය තුනක්. C ඍණ 2 6. මේවා බල කියලා ගන්න එපා. මේ ලක්ෂ්‍ය පොයින්ට්ස් තුනක්. එක වාදයක බල පද්ධතියේ පහත දක්වන බල තුනෙන් යුක්ත වෙනවා. බල පද්ධතියේ පහත දක්වන බල තුනක් බල තුනයි ලක්ෂ්‍ය තුනයි බල තුනයි. හරිද? ඉස්සෙල්ලාම මේ පොයින්ට්ස් තුන තියෙන්නේ කොහෙද කියලා නිකන් කණ්ඩායම් කරලා ඉඳලා බලන්න. කොහෙද තියෙන්නේ? ඔය නිකන් අදින්න. දෙකේ ඍණ 4. x කණ්ඩායම්කය 2යි y ඍණ 4යි හරියෝ. ඊට පස්සේ ඍණ 2 6 මෙහි. හරි එතකොට. ඊට පස්සේ 1 2 x 1යි y 2යි මෙහි. දැන් ආසන වශයෙන් ඔය හැටි වගේ පොයින්ට්ස් තුන තියෙන ABC. මේකයි B C. ඒක කල්පනා කරලා ඒක දැන් ඒක ඔළුවේ තියෙනවනේ අදහස. මේ විදියට ටිකක් zoom කරලා වගේ අඳින්න. ඔව් සටවල 4යි 6යි තියෙන්නේ. වගේම උඩට වැඩිපුර යටට අඩුවේ ගන්න ඕනේ. මොකද කියන්නේ? ඒ ටික මාක් කරනවා. හරියට තමන් ගාව අඩි වල තියෙනවා 2යි. මෙතනින් 6ක් කොහොමද? 1යි 2යි 5යි 6යි. මෙතනින් 4ක්. 1යි 2යි 3යි 4යි. මේ පැත්තෙන් 2ක් කොහොමද? ඔය 2යි. ඉතින් මේක පිළිවෙලට තියෙනවා. මේක නැතුව මුකුත් කරන්න බෑ. හරිද? ඔය මෙතන 6. මෙතන ඍණ 4. ඊට පස්සේ මෙතන 2, මෙතන ඍණ 2. හරිද? දැන් පොයින්ට්ස් ටික මාක් කරලා දැන් ඔයගොල්ලන්ට තේරෙනවනේ මේ අක්ෂර ලකුවට ගහගත්තේ වැඩක් නැහැ. අන්න ඒක දැනගන්න. මේ ටික තිබ්බනම් ඇති. එක්සෝ එමකල් ප්‍රශ්න තියෙනවා කියන්නේ. ඊට පස්සේ ඒ පොයින්ට් එක එන්නේ 2 4. x කණ්ඩායම්කය 2යි y කණ්ඩායම්කය ඍණ 4යි. තිතක් තියාගන්න. හරිද? ඒක හරිනේ. B පොයින්ට් එකේ ඉන්නේ ඍණ 2 6. මේවා ලකුණු හරිද? මේවා හොයාගන්න තියෙනවා. C පොයින්ට් එක කියන්නේ මොකක්ද? 1 2 මෙතන. කියන්නේ ඔන්න පිළිවෙල ටිකක් දැනගන්න. ඊට පස්සේ මේ කියනවා දැන් බල තුන ඊට පස්සේ බලමු. රෝමිලක මේක කියනවා. එහිදී මෙන්න මෙතෙන්දී OX සමග එහිදී OX මෙන්න OX සමග 5 බෙදීම 4 කෝණයක් සාධන දිශාවට මෙන්න OX මෙන්න 5 බෙදීම 4 කෝණයක් හදන දිශාවට 2යි මූල 2යි නිව්ටන් බලය. ඒ දිශාවට 2යි මූල 2යි බලය. හරිද? ඒ කියන්නේ OX සමග 5 බෙදීම 4 කෝණයක් කියන්නේ 5 බෙදීම 4. ඒ ලක්ෂයේදී හැම බලයක් තියෙනවා. දැන් මේ බලේ මෙහෙම නෙමෙයි අපිට ඊට වඩා ලස්සනට ලියා ගන්න පුළුවන් සංරක්ෂක දෙයකින් කොහොමද? මේ බලේ දෙපැත්තට කඩා ගන්න පුළුවන්. මේ බලයම තමයි නේද? මෙහෙම බල දෙකකට කඩා ගන්න පුළුවන්. ඒ කියන්නේ 2යි මූල 2යි cos 45 ගියා මේ විභේදෙන්නේ. හරිද? ඒ කියන්නේ 2යි. සිරස් සංරචක ගන්න පුළුවන්. මේක උඩට කඩන්න පුළුවන්. මේක මෙහෙට කඩන්න පුළුවන්. ඒකත් ඒක. මේ සාමාන්‍යයෙන් කණ්ඩායම් තලයේ වැඩ කරනකොට මේ වගේ සංරචක ආකාරයෙන් බල මාක් කරන එක කරන්නේ. සංරචක ආකාරයෙන් බල මාක් කරන එක කරන්නේ. පැහැදිලිද? සංරචක ආකාරයෙන්. එතකොට මේ දීලා තියෙන තනි බලය මොකද කරන්නේ? මේ වගේ කොටස් දෙකකට කඩා ගන්න. එතකොට මේ තනි බලයෙන් වැඩක් තියෙනවා. මේ තනි බලයෙන් වැඩක් නෑ. මේකෙන් කරා. හරිද? තනි බලය වෙනුවට තමයි මේ බල දෙක තියෙන්නේ. තේරුණාද නැද්ද? හරිද? දැන් අනිත් දෙකත් ඔය වගේ බලන්න. මම චුට්ටක් උදා කරනවා. කියනවා B හිදී BC දිශාවට ක්‍රියා කරනවා. කො B
මෙතන A මෙතන C හරි. මෙන්න B BC දිශාවක. දැන් දන්නේ නැහැ මේක මෙතනින් යනවද කොහෙන්ද යන්නේ කියලා අපිට දන්නේ නැහැ. ඒක මොකද BC දිශාවට 15 නිව්ටන් බලය. මේවා ගණන් තමයි දැන් එන්න තියෙන්නේ. දැන් මේ බලෙත් දැන් අර බලයේ කොටස් දෙකකට කැඩුවා වගේ මේ බලෙත් කොටස් දෙකකට කඩා ගන්න. මෙතන නම් කෙලින්ම 45 කියලා දුන්නා. මෙතන කෝණේ දුන්නද? මෙතන කෝණේ දුන්නද? මෙන්න මේ කෝණේ දන්නවද? 60යි කියලා කියන්න එපා. 30යි කියලා කියන්න එපා. ඒව දන්නේ නැහැ. 60 වෙන්නත් පුළුවන් 30 වෙන්නත් පුළුවන්. නමුත් හොයන්න ඕන. මේක තීට කියලා දාන්න. දාගෙන ඉස්සෙල්ලම වැඩේ මෙන්න මේ මොකක් හරි ගේමක් ගහලා සරල ජ්‍යාමිතිය තියෙන්නේ. මේක පේන්න තියෙන සරල ජ්‍යාමිතිය පාවිච්චි කරලා මම උදව් කරන්න. මෙතන 90 මෙතන 90. සරල ජ්‍යාමිතිය පාවිච්චි කරලා එන මුකුත් වෙන්නේ නැහැ ජ්‍යාමිතිය. තීටා කියන කෝණ හොයාගන්න බෑ. sin තීටා කරි cos තීටා කරි හොයාගත්තම වැඩේ ගොඩනේ. tan හරි ප්‍රශ්නයක් නේ. එතකොට ඒක හොයාගත්ත කියන්නේ ඒක හරි. ඊළඟට මේ ප්‍රශ්න තිබ්බ මේක මේ රෝම ඉලක්කම 3 චුට්ටක් හදාගන්න ඒක කියනවා CED චුට්ටක් හදාගන්න CED ඒකේ දාගන්න CED CB දිශාවට ක්‍රියා කරන මේක වැදිලා නැහැ CED CB දිශාවට ක්‍රියා කරන ඒක වැදිලා නැහැ ක්‍රියා කරන කෑල්ල තියෙනවා CED CB දිශාවට ක්‍රියා කරන CB දිශාවට ක්‍රියා කරන ඔය 3යි CA කියන එක 3යි නිව්ටන් බලය කියන දාගන්න 3යි නිව්ටන් බලය ඊළඟ හදා ඇතර මේක බල ටික වාක් කර ගමන් එතනින් එහා ඇති දෙයක් නැහැ තේරුණාද නිකන් ගන්න විභේදන දෙයක් දාන්න තියෙනවා පුළුවන් නම් මෙන්න මේ කෝටක් ගන්න වෙලද ඉක්මනට ශනිකව හදාගන්න හරිද දැන් මෙහෙමයි සරල රේඛාව දන්නවනම් එක හදන්න පුළුවන් සරල රේඛාවෙන් හදන්න පුළුවන් එහෙම නැත්නම් මේව දාපු ගමන් සමරූපී ත්‍රිකෝණයක් හදන්න පුළුවන් කොහොමද මේ දෙන්න සමරූපී කියලා අරගෙන උන මේ පාදේ x කියලා දාගත්තොත් මේ ලොකු පාදේ මේ ලොකු පාදේ මෙතෙන්ද මෙතෙන්ටම තියෙන උස 1 2 3 4යි මේ චුට්ට 4 වෙන x කියලා අරගෙන එහෙම අරගෙන ගේවක් ගහලා අනුරූප පාද සමානුපාතික කරන්න පුළුවන් ඔක්කොටම වඩා ලේසි වැඩේ මොකක්ද මොකද මේවා තමයි දකින්න ඕන හරිද මෙන්න මේ පාදේ මෙන්න චුට්ටක් දික් කරන්න හරි මේක දික් කරගන්න මෙතන ඍජුකෝණ ත්‍රිකෝණයක් හරිද දැන් බලන්න මෙතන තියෙන ඍජුකෝණ ත්‍රිකෝණයක් කොහොමද ඒ ඍජුකෝණ ත්‍රිකෝණේ tan ඕන tan θ ගමු හරි මෙතන තියෙන නම් මෙතන θ ඒකාන්තර කෝණ හරිද ඒකාන්තර කෝණ උඩ මෙතන අනුගමන සම්මුඛ පාදෙන්නේ මේකනේ මේක සම්මුඛ පාදේ ඒතකොට 1 2 3 4 සම්මුඛ පාදයන් කරා බද්ධ පාදේ මෙතන 1යි ආයෙ මෙතන 2යි 3යි බද්ධ පාදේ 3 හරිද පැහැදිලිව ටැන් ටිකට එක පේලියක් අප්‍රදයක් යන්නේ සෙද්ද වැඩි සරල රේඛාවෙන් ගියොත් කොහොමද මේ පොයින්ට්ස් දෙක ගන්නවා යාකරන රේඛාව හොයාගන්න මෙතන මේ බෙදෙන අනුපාතයට බෙදෙන විදිහට ගන්න පුළුවන්. එච්චර ඕනේ නැහැ මේ සරලව ගන්න පුළුවන් දැන්. මේක පේන්නේ නැති එකයි ප්‍රශ්නේ. දැන් මේක දන්නවා නම් අපිට මේ sin θ cos θ හොයාගන්න පුළුවන්. පුළුවන්. මේක 3යි මේක 4 නම් මේක 5යි. 5යිනේ. 5යි කියන්නේ උඩ sin θ කියන්නේ 4 යට. cos θ කියන්නේ මධ්‍ය පාදයේ මේක මේ 3යි 5යි. පැහැදිලිද? දැන් sin θ cos θ tan θ ඔක්කොම දන්නවනම් මෙතන වගේම මේ බලේ කඩන්න පුළුවන් දර පැත්තට පුළුවන්. මොනවායි විභේදන මේක දැන් මේක මෙහෙට දෙන්නේ 15 නිව්ටන් cos θ නේ පැත්තට එන්නේ. හරිද? 15 නිව්ටන් cos θ. කෙරුන්නේ ක්‍රියාරේඛාව. 15 නිව්ටන් cos θ කියන්නේ මොකක්ද? මේක. එතකොට එනවා වසරක් ඇතුළත ගියොත් 9 නිව්ටන්. හරිද? හරිනේ ඊට පස්සේ 15ට විභේදන කරනවා. 15 නිව්ටන් sin θ. sin θ කියන්නේ 4 වෙදීම 5යි. එතකොට වසරක් එකයි 5 වසරක් තුන 4 වසරක් 12 නිව්ටන්.
හරිද? ඔන්න ඒ බලය කොටස් දෙකකට කඩා ගන්න. ඒ වගේම C වලදීත් මොකද්ද කතන්දරයක් තියෙනවා තනියම බලන්න. ඒක මේ බලය වැඩක් තියෙනවද? නෑ. මේ බල දෙක වෙන්නේ ඒ බලය වෙනුවට තමයි අර දෙන්න දාගත්තේ. හරිද? මොකද? ඒක තියෙන්නේ මම හදාගන්න කියලා. C ඉදී CB දිශාවට මෙන්න මේ C ඉදී මෙන්න මේ CB දිශාවට මේ CB මෙන්න C මෙන්න මේ CB දිශාවට 3 නියුටන්. ඉතින් මෙතන කෝණෙම තමයි මෙතන සෙට් වෙන්නේ. අඩන් මෙහෙට එන්නේ ඕකනේ. ඒ කියන්නේ 3 නියුටන් cos θ. මේක සම්මතයේ cos නේ. cos කියන්නේ 3 බෙදීම් 5යි. මෙතන 9 බෙදීම් 5ක් මේකට. හරිද? සිරස් ඉහළට විභේදනය. 3 නියුටන් sin θ. ඒ කියන්නේ 12 බෙදීම් 5යි. හරිද? මේක 12 බෙදීම් 5යි. එතකොට මෙයා වැඩ තියෙනවද? නෑ. ඒක වැඩන්නේ. ඔන්න ඒ බලේ බල දෙකකින් ගියා සම්මතයෙන් ගියා. දැන් ඉතින් උතනින් ගියා කරන්න දෙයක් නෑ. දිව්වා ඊට පස්සේ OXY අභි දිශාව ඔස්සේ ඒක දශක තියෙනවා IJ කියලා. ඒක ප්‍රශ්නයක් නෑ මේක ආයි. මේ දෙන්නේ. ඊට පස්සේ කියනවා නම් ඉහත බලපද්ද IJ ඇසුරෙන් සලකුණු කරන්න තියෙන්නේ මේක තමයි කරේ. ඇයි I පැත්තට දෙකයි. ඒ කියන්නේ ඒ වලදී බලය මට ගන්න පුළුවන්. ඔල්ඩි බලය දෙන්නේ කොහොමද? 2i plus 2j. හරි. I පැත්තට 2යි j පැත්තට 2යි. මෙතනද බලය කියන්නේ කොහොමද? c වලදී බලය. හරි. අර පැත්තට ඍණ 9 බෙදීම් 5යි. ඍණ 9 බෙදීම් 5යි. අය අර ඉන්නේ I තියෙන මේකනේ. ඉහළට 12 බෙදීම් 5යි. හරිද? ඒ වගේ එහෙම ලියන්න අවශ්‍ය නැහැ. අපිට මුලින්ම කරන්න කියන්නේ සලකුණු කරන්න සලකුණු කරලා ඊට පස්සේ පද්ධතිය තනි බලයකට තුල්‍ය වෙන බව පෙන්නනවා. ඒ ක්‍රියා රේඛාවේ සමීකරණ දෙකක් ගන්න බලන්න එනවද කියලා. මම කියන්නේ දැන් මෙතන තියෙන්නේ මොකද්ද? බල පද්ධතිය තනි බලයකට තුල්‍ය වෙන බව පෙන්නනවා. ඒ කියන්නේ මොකද්ද? තනි බලයක් තිබේ. තනි බලයකට තුල්‍ය වෙන තනි බලයක් තියෙන්න ඕන. තනි බලයකට තුල්‍ය වෙනවා. මොකක් නැති විය යුතුද? ගූර්ණයක් නැති වෙන්න ඕන. යුග්මයේ ගූර්ණයක් මොකක්වත් එහෙම තියෙන්න බෑ. පැහැදිලිද? ඉතින් තනි බලයකට තුල්‍ය වෙනවයි කියලා පෙන්නන්න තනි බලය විතරක් හොයලා හරියන්නේ නෑ. තනි බලය විතරක් හොයලා හරියන්නේ. ඒ කියන්නේ මේ පද්ධතිය ඕන මේ බලවලින් පද්ධතිය ඕනම ලක්ෂයක් වටා ගූර්ණගෙන ශූන්‍ය වෙනවා කියලා පෙන්නන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ තනි බලය හොයන්න ඕන. හරිද? මේ ගානේ තියෙන වැරද්දක් නිසා අවසනාවකට මේ g එක බිඳුව වෙනවද කියලා දන්නේ නැහැ. හරිද? නමුත් ඉස්සෙල්ලාම g බිඳුව වෙනවද කියලා චුට්ටක් චෙක් කරන්න. g බිඳුව නැතුණා ප්‍රශ්න එක ගානේ වැරද්දක් නේ. මේ r හොයන්නක් ගන්න. ඉක්මනට ඉස්සෙල්ලාම පද්ධතියේ ඕනම ලක්ෂයක් වටා ගූර්ණගෙන බලන්න කියාගයක් එනවද නැද්ද කියලා. බලමුකෝ මම ගන්නවා. මේ හොඳම ලක්ෂය මොකක්ද? ඕ ලක්ෂය වටා ගූර්ණ කරන්න කැපිටල් O. හරිද? ඒක තමයි ලේසි. සරල සිද්ධාන්ත. පද්ධතියට මම ගන්න ඕ ලක්ෂය වටා ගූර්ණ. මම ගන්නේ වාමාව. හරියට ගන්න මේ තැනකින් පටන් ගන්න මෙතනින් පටන් ගත්තොත් එක දන්න g නෙම දෙක වාරයක් එයාගේ ලම්බ කුදුල දෙකයි. එකක් දන දෙක වාරයක් ලම්බ කුදුල වල ගන්න එහෙම තේරෙනවද කියලා ඉතින් මේක හතරයි හරිනේ. ප්‍රශ්න දිනම් කියන්නේ හතරයි. ඒතකොට මේ බල්ලින් හරි මෙයා ගාවට එකක් දන 9 බෙදීම 5යි එයාගේ ලම්බ කුදුල දෙකයි. ආයේ ධන 12 බෙදීම 5යි එයාගේ ලම්බ කුදුර 1යි. ඒ සම්මාසකලින් දිනුන හරි ලේසි ගුරුන ගන්න. මේකත් ඒ පැත්තටමයි කරගන්නේ. ධන ශූන්‍ය වෙන්නේ නැහැ. මට හිතන විදිහට මේකයි. මේ ලම්බක දුර කියනකොට මේක ඍණ අගේම දාලා ගන්න එපා. ධන අගේම තමයි මෙතන හරි. දුර සරත් දෙක. දුරනේ දුරක් ඍණ වෙන්න බෑ. අරක මේ පැත්තට කරගහම ඍණ වෙනවා. එච්චරයි ඍණ වෙන්නේ. ඍණ 9 වාරයක්. යාගේ ලම්බක දුර 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඊට සුළු කරලා බලන්න බිඳුවේ නැති පාටයි. මම කරන්නේ සුළු කරලා බලන්න ජීට අගයක් එනවද ශූන්‍ය වෙනවද කියලා.
ඒවල මේකේ ගූර්ණේනවා ඍණ 12යි නියුටන් මීටර. ඍණ 12 කියන එකේ තේරුම මොකද්ද? කියන්නේ අපි ගත්තේ අර පැත්තට ඍණ 12යි. කියන්නේ ඇත්තටම තියෙන්නේ කොහෙද? මේ පැත්තට ධන 12යි. හරිද? මේක දාන්න අවශ්‍ය නෑ. ඒක ඕනෙත් නෑ. දැන් මේ බිඳුවෙන් දැන් එක ගානේ ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් තනි බලයකට තුල්ල වෙනවා කියනම ගෝරණ ශූන්‍ය වෙන්න ඕන. ඊළඟට තනි බලය හොයන්න. තනි බලය හොයන්න මොකද කරන්නේ? පද්ධතියේ මෙහෙට විභේදනය ගන්න. එහෙට විභේදන සංරචකය ගන්න. ඊළඟට ඉහළට විභේදන සංරචකය ගන්න. ඊළඟට සම්ප්‍රයුක්ත හොයන්න. x විභේදනය ගන්න පුළුවන් මේ දෙක. තමන් කොච්චර දන්නවද කමන්නේ මේවා ලියන්න දෙක. ඊට පස්සේ මේක මේ පැත්තේ තියෙන ඍණ 9 බෙදීම 5. ඍණ 9 බෙදීම 5. ඊට පස්සේ ආකාර පැත්තට තියෙන ධන 9. සුළු කරාම x විභේදනයේ බලන්න සුළු කරලා කිය දෙන්නේ කියලා. හරිද? x විභේදනයේ අරක y විභේදනයේ මේක. ඒ කියන්නේ අපි සම්ප්‍රයුක්තය හොයන්න කලින් සම්මතක දෙක හරියට මාර්ක් කරගන්නවා. මෙහෙට 46 බෙදීම 5යි. 15ට 38 බෙදීම 5යි. මේ වර්ග කරලා වර්ගමූල ගන්න ඕනේ. ඔය ගානේ නාතර කොහොමද ගාන වැඩි එකනේ. තනි බලයකට තුල ලෙවල් බව පෙන්නවා. ඒ ක්‍රියා රේඛාවේ සමීකරණය සරණ දෙනවා. මේ ක්‍රියා රේඛාවේ සමීකරණය වෙන විදිහට චුට්ටක් බලමු. මෙතන මේක වර්ග කරලා වර්ගමූල ගන්න එපා. ගොඩක් ලොකු උත්තරයක් එනවනේ. හරිද? ක්‍රියා රේඛාව සමීකරණය විතරක් බලමු. දැන් ක්‍රියා රේඛාවේ සමීකරණය ගන්නවා. එතකොට මොකද්ද මේ සම්ප්‍රයුක්තය කියන එකේ තේරුම මොකද්ද? මෙන්න මේ බල තුන වෙනුවටම අnder දෙන්න ඇති කියන එකයි කියන්නේ. තේරුණාද? සම්ප්‍රයුක්තය කියන්නේ ඒකනේ බල කීපයකින් කරන කාර්යය කරන්න පුළුවන් තනි බලය. මේ බල කීපය වෙනුවට මෙයා දෙන්න නෙවෙයි. තව මේකේ ගූර්ණයකුත් තිබ්බා. ඒකේ මට මතක නෑ විශාලව මේ අතර ගූර්ණයකුත් තිබ්බා. මෙන්න මේ තනි බලය මෙන්න මේ ගූර්ණය දෙන්න නැති මේ පද්ධතිය වෙනුවට. ඒ කියන්නේ මෙන්න මේ පද්ධතිය තුල්‍යයි නේද? තුල්‍යයි කියන එකේ තේරුම මොකක්ද? මේ පද්ධතිය වෙනුවටම මේක පාවිච්චි කරා නම් ඇති වෙන්නේ. කියන්නේ දැන් මේ සම්ප්‍රයුක්තයෙන් ක්‍රියා කරන ලක්ෂ්‍ය එහෙම යන දිශාවක් අපි දන්නවද? එහෙම දන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? මම හිතනවා මේ හරිය වගේ තැනකින් යනවා ඇති. මම සම්රචන එක දාගත්තා. x විභේදනයේ 46 බෙදීම 5යි. y විභේදනයේ 15 බෙදීම 38 බෙදීම 5යි. මම හිතනවා මේ වගේ තැනකදී කැපෙන වයස මෙන්න සම්ප්‍රයුක්තය. ඔන්නෝම යනවා. යා ක්‍රියා රේඛා. ඔගේ සමීකරණය තමයි අහන්නේ. මේ ක්‍රියා රේඛාවේ සමීකරණය දැනගන්න පුළුවන්. මේ මෙන්න මෙතන කැපෙන තැන හොයාගත්තා. මම දාගන්නවා සිම්පල් එක. එතකොට මේ පද්ධතිය වෙනුවට දාන්න පුළුවන් මට චුට්ටක් කියන්න මේ. මෙන්න මේ පද්ධතිය වෙනුවටම මේ පද්ධතිය වෙනුවට දාන්න පුළුවන් මොකක්ද? මෙන්න මේ තනි බලයක මෙන්න මේ සංරචක දෙකයි. මෙන්න මේ ගූර්ණය යුග්මක මෙන්න මේ ගූර්ණය දැම්මම හරි. මේ ඔක්කොම වෙනුවට අරය දැම්මම නැති. ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රශ්න? ප්‍රශ්නේ මතක තියාගන්න. මේ මෙන්න මේ ඒ දුර දන්නේ නැහැ. කියන්නේ මෙතන මෙන්න මේ කපාගෙන යන ලක්ෂ දන්නේ නැහැ. ඒක හොයන්නේ කොහොමද? ඒක හොයන්නේ තියරි එක මොකක්ද? මේ පද්ධති දෙක තුලයි. තුලන අපි දන්නවා සම්ප්‍රයුක්ත බලයෙන් යම් ලක්ෂයක් කොටා තියෙන ගූර්ණ වල බීජගතවයි. සම්ප්‍රයුක්ත බලයෙන් යම් ලක්ෂයක් කොටා තියෙන ගූර්ණ සමාන බල පද්ධතියෙන් මේ ලක්ෂය කොටා තියෙන ගූර්ණ වල බීජගතවයි. මේ සරලයි. ඒ කියන්නේ මම හිතනවා මම ඕ ලක්ෂය වටා ගන්නම්කෝ. මේ තියරිය මේ ඕ ලක්ෂය වටා. සම්ප්‍රයුක්තයෙන් ඕ ලක්ෂය වටා තියෙන ගූර්ණය. මෙන්න සම්ප්‍රයුක්තය. සම්ප්‍රයුක්ත බලයෙන් ඕ ලක්ෂය වටා තියෙන ගූර්ණය කියන්නේ මෙන්න මේ බල දෙකෙන් වෙන වෙනම ගත්තනම් හරිනේ. සම්රචක දෙකෙන් වෙන වෙනම ගත්තත් එකයි තනි බලයට ගත්තත් එකයි. හරිද? ඔය ගොඩාක් දික් අතරයි. මොකද මේ විභින්න කොටසෙන් එන්නේ නැහැනේ අයියාගේ ක්‍රියාරේඛාව මේක හරහා යනවනේ. මෙයාගෙන් විතරනේ මේ සම්ප්‍රයුක්තයෙන් ඉන්නේ 38 බෙදීම 5යි. මොකක් ගන්න පැත්තට විරුද්ධ පැත්ත නිසා දින වාරයක් ඒ. සමානයි. බල පද්ධතියෙන් ඕ ලක්ෂ්‍ය වටා ගූර්ණය. මෙන්න මේ බල පද්ධතියෙන් ඕ ලක්ෂ්‍ය වටා ගූර්ණය මොකක්ද? ඒක තමයි මේ හෙව්වේ. කලින් මතකද? ඒක තමයි ඔය හෙව්වේ. ඒ කියන්නේ ඒකේ නම මොකද්ද? මේ මෙහෙර 12 ඒ කියන්නේ අනිත් පැත්තට අපි ගන්න පැත්තට ඍණ 12. හරිද? ඍණ 12. ඒ කියන්නේ අපි දැන් ගූර්ණ ගත්තාම ආවේ ඕ ලක්ෂ්‍ය වටා.
තේරුණාද? එතකොට මොකද කරන්නේ? කිලිම මෙතනින් A කියන එක මට හොයාගන්න පුළුවන් නේද? අපලා කොටලා අරගෙන කැපිලා දාන උත්තර ලස්සන. මේ දුර හරි. ඒ කියන්නේ මෙතන කණ්ඩායමක දන්නවා. මෙතන කණ්ඩායමක දන්නවා සරල රේඛාවක් චුට්ටක් වුණා. මෙතන කණ්ඩායමකෙත් දන්නවා. මේ රේඛාවේ අනුක්‍රමණයත් හොයාගන්න පුළුවන්. අනුක්‍රමණය හොයාගන්න පුළුවන් මෙතන θ කියලා දාගන්න. මේ ගෝණයෙන් මෙතනත් tan θ හොයාගන්න පුළුවන් අනුක්‍රමණය. අනුක්‍රමණයක් දන්නවා නම් මේ ලක්ෂ්‍යයක් දන්නවා නම් මේ රේඛාව මත සාධාරණ ලක්ෂයක් ගන්න. සාධාරණ ලක්ෂයක් අරගෙන සමීකරණ හොයාගන්න පුළුවන්. මන්ට තනියම කරන්න. මට මෙතන ඒනවා 30 බෙදීම 19 වෙනවා. එතකොට මෙතනින් tan θ ගන්න පුළුවන්. tan θ කියන්නේ y බෙදීම x නේ. 38 බෙදීම 46. මේ දෙකින් ගැබුවොත් 19 බෙදීම 23. දැන් සරල රේඛාවක් තියෙනවා. මෙලි චුට්ටක් බලන්න. හරිද? සරල රේඛාවක් තියෙනවා. මේ සරල රේඛාවේ ලක්ෂයක් දන්නවා. ඒ ලක්ෂය මොකක්ද? මේ විතර දන්නවා කියන්නේ මෙතන y කණ්ඩායමක බිඳුවනේ a කණ්ඩායම 30 19 බිඳුව. ඊට පස්සේ මේ රේඛාවේ සාධාරණ ලක්ෂයක් ගන්න x කියනවා. මේ රේඛාවේ අනුක්‍රමණය tan θ දන්නවා. 19 බෙදීම 23. හරිද? දැන් සමීකරණ ලියන්න පුළුවන් y කණ්ඩායමක අන්තරය y ඍණ බිඳුව. x ඍණ 30 බෙදීම සමානයි අනුක්‍රමණය tan θ කියන්නේ 19 බෙදීම 23. පරස්පර කරලා සුළු ග්‍රාම සක්‍රිය රේඛාවේ සමීකරණ ගන්න පුළුවන්. ගාන වැරදි නිසා ප්‍රශ්නයක් නැහැ. මේක අර ගානක් හදන විදිහ චුට්ටක් තේරුම් ගත්තා නම් ඇති ඒ හර ඉතින් මේ දාන වැඩක් නෑ. තේරුමක් නැහැ. ගන්න වැරදීමක්. ඊළඟ ගන්නට කියනවා A සහ B දුම්රිය පොළ. දුම්රිය දෙකක්. ඒ සමාන්තර මාර්ග වලට දුම්රිය දෙකක් තියෙනවා. මම හිතනවා මෙන්න A ගේ මාර්ගය මෙන්න B ගේ මාර්ගය. A සහ B දුම්රිය දෙකක්. එතකොට මේ චුට්ටක් හරි ඉස්සෙල් රූපයක් අරගමු. x නැවතුම් පොලක් හරහා x නැවතුම් පොලක් හරහා එක විට චලිත වන අතර එක වෙලාවෙම යනවලු x නැවතුම් මම හිතනවා ඒ වෙලාවේ t සමානයි බිඳුවයි. x නැවතුම් පොලක් හරහා එක විට චලිත වන අතර ඒවායේ වේග පිළිවෙලින් මේක u මේක v. ඔන්න ඔන්න ඒකම දත්තයක් දීලා තියෙනවා. u විශාලයිලු v. හරිද? මේ මෙහෙට පරිස්සමෙන් රූපයක් හදලා මාක් කරලා අපි ඊට පස්සේ ගමු. මේ A සහ B දුම්රිය සමාන්තර මාර්ගවල එකම දිශාවලට පිළිවෙලින් මෙයාගේ ත්වරණය f. හරිද? අනිත් කෙනාගේ ත්වරණය 3i. 3i. නියත ත්වරණ චලිතව සහිත වේ. චලිත වේ. A සහ B උපරිම වේග පිළිවෙලින්. මේකේ උපරිම වේගය 3i. මේකේ උපරිම වේගය 2යි. අපි දන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මේ දෙන්නගේ මොකද්ද ලොකු කියලා අපිට අදහසක් ගන්න බෑ. u විශාලයි v ඒක හරියි. ඒක හරියි. මම තරඟ කරන්න එපා දැන්. උපරිම වේග පිළිවෙල 3i v සහ 2i u වන අතර දුම්රිය දෙක එකම වේලාවේදී උපරිම වේග ලබා ගනී. අන්න ඒක ඔන්න විදියා ගන්න. මේ උපරිම වේගය ඉන්නේ මොන වෙලාවෙද? උපරිම වේග එකම වේලාවේ එකම ටයිම් එකේදී මෙතන පාස් කරනවා. ත්වරණ ඊට පස්සේ මොකද වෙන්නේ? ත්වරණය වෙවි දෙන්නම යනවා. එකම වෙලාවෙදී මෙන්න මේ උපරිම වේග දෙක ලබා ගන්නවා. උපරිම වේග ලබා ගනි. උපරිම වේග ලබාගත් පසු දුම්රිය එම වේග සහිතවම චලිත වෙනවා. මේ විදිහට වෙනවා. නැත්නම් ඒ විදිහට ඒතර වේගික. මේ වේග සහිතව චලිත වේ. A සහ B දුම්රිය සඳහා ප්‍රවේග කාල සටහන් එකම සටහනේ ප්‍රවේග කාල ප්‍රස්තාර අඳින්න. මම කියලා දුන්නා මේ සියලුම දේවල් වල තියාගෙන අදින්න අදලා මට පෙන්වන්න. A සහ B ලක්ෂ දෙක පිළිරුම් දශක පිළිවෙල A දශකයේ සහ B දශකයේ වෙනවා. AB රේඛාව මත සාධාරණ ලක්ෂයක් කැපිටල් P වෙන අතර PG පිළිරුම් දශකය ආ. මෙන්න AB. මෙන්න O. A B ඊට
පස්සේ P පීරුම් දශකයේ R. AB මත P ලක්ෂයක් තියෙනවා. ඊවල පීරුම් දශකයේ R. හරිද? R දශකයේ සමාන මෙන්න මේක බව පෙන්වන්න තියෙනවා. ඇල්ෆා යන පරාමිතියක්. අර පරාමිතියක් කියන එක ගන්න නියතයක් වගේ. මේ පරාමිති වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේ එක එක තැනට වෙනස් වෙන්න පුළුවන්. කොහොමද කරන්නේ? R දශකයේ නේද? ගෙන OP දශකයේ. OP දශකයේ ලියන්න පුළුවන් OA දන AP. කෙනෙකුට OB දන BP කියලා එන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. OA කියන්නේ A. AP කියන්නේ මොකක්ද? AB ගෙන් අපි දාමු ඇල්ෆා ගුණයක්. ඇල්ෆා වාරයක් AB. AB ගෙන් යම් කිසි ගුණයක්. AB ගෙන් කැලලා. මෙතන ඉන්නේ A plus ඇල්ෆා. AB කියන්නේ මොකක්ද? බීරිනේ. හරි. බීරිනේ. දැන් වෙන වෙනම A දැන් ශිරිය නිර ගන්න. එතකොට එනවා. එකරණ ඇල්ෆා A plus ඇල්ෆා B. හරිද? ඇල්ෆා කියන්නේ ඒ මේ ඇල්ෆා එකේ ඇල්ෆාට එක ගයක් දානකොට මේ p ට එක තැන් වල ඉන්න පුළුවන් පරාමිතිය. p එක දශක නිරූපණය. හරිද? තේරුණා? මේක හරිද? මොන හදලා නැත්නම් දාගන්න. හරි? හරි. ඊළඟ කොටසට යමු. ඊට පස්සේ කියනවා මම. මේක මම කරනවා. ඒක පොඩි ගාලා ABPQ ABPQ ලක්ෂ 4ක පිහිටුම් දශක මෙන්න මෙහෙම දීලා තියෙනවා හරියට බලන්න. A B පහෙන් එකයි B කම තුනෙන් එකයි A B P Q තුනෙන් එකයි. O යන මූල ලක්ෂය. O යන මූලයයි. AB කියන්නේ අභිශ්‍රවණ දෙනවන සමාන්තර දෙනවන දශකයේ AB OAB ත්‍රිකෝණයේ OA OB OB පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙල DEFA මුදීලා තියෙනවා. AP සහ EFL අපි ඉස්සර නිකන් ඔය කියන විදිහට අඳගමුකෝ බලන්න. U ගෙන් පටන් ගන්න එක්කෙනා 3යි V වෙනකම් යනවා. V ගෙන් පටන් ගන්න එක්කෙනා 2යි U වෙනකම් යනවා. කියන්නේ මතක තියාගන්න මෙන්න මෙතන තරකේ එක හොඳ තරකයක් කොහොමද මේ දාගන්න. දැන් ප්‍රශ්නේ මෙන්න මේ දෙන්නගෙන් කවුද උඩින් එන්නේ කවුද යටින් එන්නේ කියන එක. එතන කවුද? ඒක තීරණය කරන්න මෙහෙමයි. දැන් මේ මෙතන මේ දැන් U ගෙන් පටන් ගන්න A නේ. මේ හරි. ඒකේ ත්වරණේ F නේ. tan 5. අනිත් එක්කෙනාගේ ත්වරණය නේද? ඒක නිකන් හරියන්න පුළුවන්. මම හිතනවා බීටා එක. tan බීටා 3යි F නේ. තේරෙනවද කතන්දරේ? මෙයාගේ ත්වරණයට වඩා මෙයාගේ ත්වරණය 3 ගුණයක්. මෙයාගේ ත්වරණයට වඩා රතු පාට එක්කෙනාගේ ත්වරණයට වඩා අනිත් එක්කෙනාගේ ත්වරණය 3 ගුණයක්. ඒ කියන්නේ පැහැදිලිවම ත්වරණය වැඩි කියලා තේරෙනවා. හිතන්න මේ දෙන මාරුවත් මොකද වෙන්නේ? 2යි 3යි මාරුත් අපිට එහෙම අදහසක් ගන්න බෑ ඇත්තටම. කවුද උඩින් ඉන්නේ කවුද පල්ලෙන් ඉන්නේ. මාරුවත් මොකද වෙන්නේ? අර මෙයාටම සමාන්තර රේඛාවක තමයි මෙහෙට වෙලෙන්නේ. පැහැදිලිද? එතකොට වැරදි. එතකොට මීට වඩා අඩු ත්වරණයක් තමයි මෙයාට ලැබෙන්නේ. කොහොමද ඒක? කියන්නේ මේ දෙන මාරුනොත් මෙයා අපි දැන් කලින් ඇඳලා බැලුවානේ එහෙම එන්නේ කියලා. තේරුණාද? කලින් ඇඳලා බැලුවා. එතකොට එහෙම එන්නේ බෑ කියලා තේරෙනවනේ. මේ දෙන මාරු මේ දෙන මේ විදිහටම තියෙන්න ඕනේ. ඒ විදිහට සෙට් වුණොත් තමයි එන්නේ B කෙනෙක් කෙනාගේ ත්වරණය වැඩි වෙන්නේ. A කෙනෙක් කෙනාගේ ත්වරණය අඩු වෙන්නේ. මෙහෙම වෙනවා. දැන් මේ එකම වෙලාවදී ලබා ගත්තා. ඊට පස්සේ මෙයා මේකෙන් දිගට යනවා. හරියත් ඔබින් දිගට වෙනවා. මේකේ අහලා තියෙන ප්‍රශ්න ටික ඉච්චර මාන්නේ. හරි? ඒ ගන්න ඇති. ටක්කර ප්‍රශ්න ටික කරමු බලන්න. ලෝබිලක මේක අහනවා. V හියගේ ඉවසරෙන්ස් අපේ. V හියගේ ඉවසරෙන්ස් කියන්නේ මෙන්න මෙච්චරයි දාස්කෝ. එකම කාලයකදී ලබා ගන්න එකම කාලය. ඒ කියන්නේ මෙන්න මේ දුරාදිය සමාන වෙන්නේ. මේකයි සමාන වෙන්න ඕනේ. ඉතින් ඒක අපි ත්‍රිකෝණයෙන් ගන්න. මෙන්න මේ උස වාරයක් tan alpha නේ මේ උස tan alpha ගෙන් බෙදුවම නේ. මේ උස මොකක්ද? ඒ උස එනවා
දෙකයි u ඍණ v බෙදන්න tan alpha tan beta කියන්නේ tan beta කියන්නේ 2 3යි සමානයි මෙන්න මේ පොඩි ත්‍රිකෝණේ මේ උස කියන්නේ මොකද්ද 3i v යට u 3i v යට u බෙදීම මේ tan alpha කියන්නේ බෙදන්න ඕන tan alpha කියන්නේ පැහැදිලි ගත්තද තේරුන්නේ නැහැ මෙතන ඍෂිකෝණ ත්‍රිකෝණයක් තියෙනවා මේ ඍෂිකෝණ ත්‍රිකෝණය මම ගන්න වෙන මේක ටී ඔක ටී හරිද මම මෙන්න මේ මම අකුරු ටිකක් දාගන්න AB බෑනේ O C D හරිද CDE ඍෂිකෝණ ත්‍රිකෝණය බලන්න CDE ත්‍රිකෝණ ඒකෙන් tan beta නේද දෙන්නේ තුනයි මේ කාලේ ඒක tan beta ලියන්න පුළුවන් කොහොමද සම්මුඛ පාද tan beta ලියන්න පුළුවන් මෙන්න DE සම්මුඛ පාද දාලා ප්‍රතිපාද T හරි DE කියන්නේ මොකද මේ උස කියන්නේ මොකද 2u ගේ v අඩු කරන්නේ ඒක 3i f සමානයි හරි හරිද දැන් මෙතන සිම්පල් ටී යුක්ත කරගන්න පුළුවන් ඒ වගේම අනිත් ත්‍රිකෝණය අනිත් එක නම මොකක්ද O C D E F G H F G H ත්‍රිකෝණය ඒකේ තියෙන tan alpha නේ tan alpha කියන්නේ මොකක්ද ඒකේ සම්මුඛ පාදය GH එයාගේ මධ්‍ය පාදය ඒකෙත් මේ විදිහටම තමයි තියෙන්නේ මම ඉතින් ඕක එකපාරට මේ එක ඉස්සෙල්ලා කරේ තේරෙ දෙක තුනක් පැන්නුවොත් තේරෙන්නේ නැහැ ඊට පස්සේ GH කියන්නේ මොකක්ද 3i v ඍණ u යක් T කියන්නේ D තමයි එතකොට tan alpha කියන්නේ F නේ දැන් T උත්තර මේක එක මේක දෙක එකෙන් දෙක එකම එක නේද මේ දෙන්න සමාන කරොත් එනවා 2i u ඍණ v ff කැපිලා යනවා දෙපැත්තට හරස් කරන ගමන් 2i u ඍණ v එතකොට 9i v ඍණ 3i u හරි අහන්නේ අහන ප්‍රශ්නේ v ही आगे यूएस लेकिन v समान है कि මොකක් හරි ගන්න ඕන මම තනිත් පැත්තට දාන්නේ 5i u කියන්නේ 10i u හරි 10i u එතකොට v ही आगे නෑ v සමානයි කියනවා භාගයයි u v ही आगे यूएस लेकिन භාගයයි එතකොට ඔක කියන්නේ OP කියන්නේ 5න් එකයි b නේ B කියන එක නම් 5කට බෙදන්න. P. හරිද? OQ කියන්නේ 3න් එකයි එන්නේ. ඊට පස්සේ කියනවා අභිෂේක සමාන OAB ත්‍රිකෝණේ OBOA AB පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙල O B O A D E F මැද D E F and D E හරියට මාක් කරන්න D F AP සහ E F AP සහ EF කොහෙද L හිදීද හරිද L හිදීද DQ සහ DF DQ සහ DF
F හිදීද? හරි. sorry M හිදීද? හරි. DQ සහ DF M N N N හිදීද? හමුවේ L අක්ෂයේ පිහිටුම් දශකය. L අක්ෂයේ පිහිටුම් දශකය කියන්නේ OL. L අක්ෂයේ පිහිටුම් දශකය භාගයයි ප්ලස් 10 එකයි. D 10 එකයි D බව එන්නල M ලක්ෂය පිහිටුම් දශකය. දැන් OL හොයන්නේ කරමු ඉතින්. OL නේ හරි. OL දශකයේ දියන්න පුළුවන්. කොහොමද? එකක් ලැබුණා OA දන OA කියන්නේ AL කියන්නේ දන්නවද? මොකක් හරි අකුරක් දාගමු ලැම්ඩා වාරයක් ඒති. AP කියන්නේ මොකද? AO දන්න. OP. AO කියන්නේ මොකද? ඉන්නේ. OP කියන්නේ මොකද? 5 එකයි B. ටිකක් නටන්න වෙනවා ඉතින් හරි එකපාරම එන්නේ නැහැ. එකන ලැම්ඩා A 5යි B. පළවෙනි සමීකරණය. ආපහු OA. OA. IOL ලියාගන්න තව ක්‍රමයකට. OL ලියන්න පුළුවන්. දැන් මේ පාදයේ දිගේ යන්න එපා. OE ධන EL කොයිතරම් ලේසි ගන්න. OE කියන්නේ මොකද්ද? දන්නවා E ලක්ෂයේ පිහිටුම මධ්‍ය ලක්ෂය. ඒ බෙදීම දෙකයි. හරි? ඒ බෙදීම දෙකයි. EL කියන්නේ මොකද්ද? ඒක දන්නේ නැහැ. EL ලියමු. EA ධන AF. සෝසල් EL නේ. EL ලියන්න පුළුවන් mu ආරයක් EF භාගයයි ප්ලස් mu ආරයක් EF කියන්නේ EA ධන AF භාගයයි ප්ලස් mu ආරයක් EA කියන්නේ මොකද? වෙන මේක. ඒක කියන්නේ ඒ බෙදීම දෙකයි. හරිද? මධ්‍ය ලක්ෂණේ මේක OE කියන්නේ මැද OE කියන්නේ ඒ බෙදීම දෙකයි මේකත් ඒ බෙදීම දෙකයි. හරිද? EF කියන්නේ ඒ බෙදීම දෙකයි. එනි භාගයයි. AF කියන්නේ මොකද්ද? AF කියන්නේ ආයි මේකේ මධ්‍ය ලක්ෂණේ AB ගෙන් භාගයයි. AB කියන්නේ මොකද්ද? බීරිනේ. එහෙනම් AF කියන්නේ මොකද්ද? භාගයයි AB. මොකෙදින් ඉවසීමෙන් ඉවර කරන්න භාගයයි. මේ අතනින් මම භාගයක් ඉල්ල ගන්නම්. ප්ලස් mu බෙදීම දෙකයි. AB කියන්නේ බීරිනේ. ආයතන සුළු කරන්න. ඒක එතනට දාපු ගමන් mu බෙදීම දෙක කැපිලා යනවා. प्लस mu b බෙදීම දෙකයි. දෙවන සමීකරණය. හරි. වලට වැරද්ද තියෙනවද මොකක්ද? හරි මේක සමානයි දෙකයි. ඒ සමානයි දෙක. ඒ කියන්නේ කරන ලැම්ඩායි සමානයි භාගයයි ඊට පස්සේ දැන් E දශක සමානයි බිඳුවයි. E දශක සමානයි බිඳුවයි. C දශක සමානයි බිඳුව නිසා සංගුණක සමාන කිරීම.
සංකලන සමානය කිරීම. මොකද එකන ලැම්ඩා කියන්නේ භාගයයි. ලැම්ඩා බෙදීම 5යි කියන්නේ මියු බෙදීම 2යි. ඉතින් කෙලිම ලැම්ඩා ගන්න පුළුවන්. භාගයයි. මොනම් මියුත් හදාගන්න මියු අවශ්‍යත් නැහැ. දැන් ලැම්ඩාට භාගය දාන්න පුළුවන් මෙතන. මේ මෙයාගේ ලැම්ඩාට භාගය කෙලින්ම අතාරින්න පුළුවන්. මම ඉංග්‍රීසි කරනවා. ලැම්ඩාට භාගය දාපු ගමන් එකන ලැම්ඩා කියන්නේ එකන භාගය. කියන්නේ භාගයයි प्लस මේ ලැම්ඩාට භාගය දාපු ගමන් 10න් එකයි 10න් එකයි දී. හරිද? ඔච්චරයි. හරිද? ඉතින් අර උත්තරේ නෑ නෑ ඉන්නේ නැහැ කියන්නේ. බොහොම සරලව මේ උත්තරේ. ඊට පස්සේ අහනවා මේ බව වෙනවනේ m ලක්ෂයේ පිහිටුම් දර්ශකයේ දුන්නු m ලක්ෂය. يعني OM හොයන්න. ආයි මේ වගේ වැඩ පිළිවෙලක් දාගෙන යනවා OM ක්‍රම දෙකකට ලියලා. මොකද අපි OL හොයන අවස්ථාවේ OM තියෙන එකක්වත් ගෑවුන්නේ නැහැ. තේරුණාද? මේ ක්‍රොස් එක ගෑවුනා මිසක් වෙන එකක්වත් ගෑවුන්නේ ආයි මේ වැඩේම කරගෙන යන්නේ. ඒ පාර ගාන ටිකක් දිගයි. ඉතින් ඒක වෙන දෙයක්. ඒක ප්‍රශ්න කරගන්න එපා. m ලක්ෂයේ පිහිටුම් දර්ශකයට ටක් ගාලා වෙල කියන්නේ මම හොයන්නේ නැහැ ඉතින්. තේරුණාද නැන්නේ? ආයි මේ විදියම කරන්න ඕන. m ලක්ෂයේ පිහිටුම් දර්ශකයේ සනික්මන් කරන මට ඔයලා උත්තරේ කියන්නේ. ඊට පස්සේ බලමු ඉතුරු ටික. හරිද? දැන් OM නේ ලියන්න ඕනේ. OM. එතකොට මේ OM ලියන්න පුළුවන් එකක් OQ දන QM. තමන් කැමති විදිහට ලියන්න. ඔය විදිහට සුළු කරගෙන කලින් විදියමයි දෙපැත්ත සමාන කරන්න දෙන්නේ. ඊළඟට ආයි OD දන DM. ඔබ කරන්නේ නැහැ මට කරුණාකරලා උත්තරේ කියන්න හදලා OM ට මොකක්ද දෙන්නේ කලින් වගේම ලස්සන දර්ශකයක් එයි මම කරන්නේ වරදින් හරි හරියන්නේ මේ මොකක් උත්තරයක් කියන්නකො හරි මේ උත්තරේ චුට්ට චෙක් කරන්න මේක හරියද කියලා මේක එන්න ඕනේ හරියට අර විදිහටම ලියලා ගන්න මම ඊට පස්සේ කොටසට බලන්න ඉන්න මොකක්ද කියලා ආදන්නේ නැහැ තේරුමක් නේ කියනවා චුට්ට බලන්න ඒක කියනවා මේ PQ හා AB පාද वो PQ मेरा PQ AB पाद මේක මෙහෙට දික් කරා මෙන්න AB පාදේ මෙහෙට දික් කරනවා AB පාද n හිදී හැමලු මෙන්න n හි පිහිටුම් දර්ශකය හරපුවා ඒ කියන්නේ ON කියන එක නම හරන්න තේරුම් ගන්න මේ ගාන ටිකක් අමාරු කියන්නේ හේතුව ION හොයන්න ආයි දඟලන්න එපා. ON කියන්නේ මේක. ඉතින් මේක හොයන්න මොකද කරන්නේ? ආයි ON කියන එක නේ ආයි ක්‍රම දෙකකට ලියලා ආයි සමාන කරලා n වල පිහිටුම් දර්ශක ගන්න. ඊට පස්සේ අහනවා LMN එක රේඛියද කියලා. LM නෝ ඉතින් ඒක රේඛියද. ඉතින් පිහිටුම් දර්ශක දෙක දාගත්තට පස්සේ ඒක රේඛියද කියන එක මහවැඩක් නෙමෙයි. L දාගන්නද? M මෙතන N මෙතන O මෙතන N ඔව් හරිද ඒක දැන් පිහිටුම් දර්ශක තුන දන්නවනම් කොහොමද ඒක රේඛිය කියලා පෙන්නන්නේ LM දර්ශකය හොයන්න ඊට පස්සේ කැමති දර්ශක දෙකක් හොයන්න MN හොයන්න ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ මොකද කරන්නේ අනුපාතය සෙට් වෙන විදිහට අනුපාත දාලා මෙච්චරයි ඒකට මේ N වල පිහිටුම් දර්ශකයක් හොයාගන්න තනියම හොයන්න ක්‍රම දෙකකට ලියන්න හරිද? හෙව්වද? එන්නල පිටින් මට චුට්ටක් කියන්නකෝ ඒකට මම උත්තරේ දාන්න මේ OM M වල පිටින් දර්ශකයෙන් මේකෙන් නෝ. හරිද? මේ වගේ ON කියන එක නත් හොයාගන්න. පිටින් දර්ශක තුනක් දන්නවා නම් ඒක රේඛිය කියලා කියාගන්න මේ හැටි දෙයක් නෙවෙයි. මේ ON මේ විදිහේ උත්තරයක් ආවොත් ඊට පස්සේ දැන් ඒක රේඛිය වෙනවද කියලා අහලා තියෙන්නේ. අනිවාර්යෙන් ඒක රේඛිය වෙන්න ඕන. මේ එකක් හරි වැරදුනොත් මොකද වෙන්නේ? ඒක රේඛිය වෙන්නේ වෙන මොකක් හරි උත්තර තුනක්. ඇත්තටම මේක මේ ගණන් තුනක් තමයි මේ එක ගණනක් ඇතුලේ තියෙන්නේ. ගණන් තුනක්. හරිද? ON එකක් OM ගණන් තුනක් හැදුවා වගේ. දැන් හරියට දාලා ඒක රේඛිය කියලා වෙන්නේ. හරිනේ? ඉතින් ඊළඟ ගන්නට යමු. A B C D E F සාවිශ දාශය.
ආසන්න වශයෙන් නෝ සවිදියට අනිත් සවිස දාශයක් A B F කියන්නේ සවිස දාශයක් ඒකේ පාදයක දිගයි BA BC CD ED EF FA ඔස්සේ අක්ෂර පටිපාටියෙන් දැක්වෙන අතර විශාලත්ව පිළිවෙන්නේ ඇල්ෆා P බීටා P දෙකයි P P හතරයි P බල ක්‍රියා කරයි ෂඩස්ත්‍රයේ තලයේ F E D C මෙන්න මේ අතට පහයි මූල තුනයි P මෙන්න මේ අතට පහයි මූල තුනයි P යුග්මයක්ද තිබේ මේ පද්ධතියේ සංප්‍රයුක්ත බලය මේ පද්ධතියේ සංප්‍රයුක්ත බලය FC දිශාවට පද්ධතියේ සංප්‍රයුක්ත බලය FC දිශාවට පිහිටන බලයක් වන අතර ඒ ෂඩාශ්‍රයේ කේන්ද්‍රය හරහා පිහිටයි. ඉතින් හරිනේ. කේන්ද්‍රය හරහා පිහිටන්න එපා. කේන්ද්‍රය විතරනේ ඕනේ. හරිද? කේන්ද්‍රය FC දිගේ දිශාවට පිහිටන බලයක් වන අතරේ ෂඩාශ්‍රයේ කේන්ද්‍රය හරහා ඇල්ෆා බීටා යගයන්ස් යන සංප්‍රයුක්ත බලයේ විශාලත්වය මෙච්චරයි ගන්න. මොකද ගන්නදරි? සංප්‍රයුක්තය කියන්නේ මොකද්ද? මේ බල පහ වෙනුවට දීලා තියෙන තනි බලය. හරිද? අපි දන්නවා මේ මොකද්ද තියරේ? සංප්‍රයුක්ත බලය FC ඔස්සේ තියෙන. ඒ කියන්නේ මට ගන්න පුළුවන් මේ පද්ධතිය තුල්ලයි. මොකම ගන්න පුළුවන්? මොකද? නිකන් අදින්න. A B C D E F. නිකන් තීර ටික විතරයි කියන්නේ ගාන ඔබ දකින්න දාගන්න. කොහොමද? එයාර මේ බල 6 සංප්‍රයුක්තයේ බල 6 වෙනුවට මේ තනි බලය දෙන්න නම් හරියි. යුග්මකුත් තියෙනවා තමයි. මොකද වෙනද? සංප්‍රයුක්ත බලයෙන් යම් ලක්ෂයක් වටා තියෙන ගූර්ණවල වීජක. සමානයි. බල පද්ධතියේ මේ ලක්ෂය වටා තියෙන ගූර්ණවල වීජක. සංප්‍රයුක්ත බලයෙන් F ලක්ෂය වටා තියෙන ගූර්ණවල වීජක. හරි සමානයි. බල පද්ධතියේ ඒ ලක්ෂය වටා තියෙන F වටා එකක් ගන්න. F ලක්ෂය වටා සංප්‍රයුක්තයෙන් බිඳුවයි. බල පද්ධතියෙන් F ලක්ෂය වටා ගූර්ණ ගන්නකොට මෙන්න මේකත් එනවා. ඒ යුග්මයේ ගූර්ණය ඕන තැනකට ඔට්ටු. පහේ මුල දෙන්නේ. ඉතුරු ගෝදාගෙන. ඒ වගේම C ලක්ෂය වටා ගූර්ණ ගන්නවා වාර්තන දක්ෂිණ ආයතන මේක මේ පැත්තට ගත්තොත් රින්න වෙනවා. හරිද? සංප්‍රයුක්තයෙන් මේ ලක්ෂ්‍ය වටා එන ගූර්ණ වල වීජකතු බිඳුවයි. හරිද? බල පද්ධතියෙන් ආයෙ ගන්න. එතකොට ආයෙ මේ ආයෙ එකතු වෙනවා. වෙන දෙයක්. හරිද? අරගන්න. නොදන්න පද දෙකයි. ඊට පස්සේ සමීකරණ දෙකයි. සමීකරණ දෙකක් එයි. ඔතන මෙතන ගූර්ණ ගන්නකොට බීටා එන්නේ නැහැ. කෙලින්ම ඇල්ෆා හොයාගන්න පුළුවන් C වටා ගන්නකොට. කෙලින්ම ඇල්ෆාට උත්තරයක් ගන්න පුළුවන්. හරිද? ගූර්ණ ගත්තා ඇල්ෆා බීටා හැවුවා. ඊට පස්සේ ආනන සංප්‍රයුක්තයේ විශාලත්වය. මොකද කරන්නේ තියෙන්නේ? ඊට පස්සේ මෙයා අමතක කරන්න ඇල්ෆා බීටා හොයාගත්තට පස්සේ ඔගොල්ලෝ නෝමල් එකේ සංප්‍රයුක්තය හොයන විදිහට හොයන්න විභේදන දෙකක් දාගන්න සිරස් සම්මුචක දෙකක් දාගත්තා. හරි සිරස් විභේදනයයි තිරස් විභේදනයයි දාගත්තා. සංප්‍රයුක්තය ගත්තා. එච්චරයි. ඔය සංප්‍රයුක්තයේ ගෙලින්ම තිරස් බලයක් කියලා එයි. සිරස් විභේදනයක් කෙන එකක් නැහැ. බිඳුවේ ඒ විදිහට සෙට් වෙලා තමයි මේක ඔක්කොම හරියන්නේ. අර ගූර්ණ දෙක ගත්ත ගමන් ඇල්ෆා බීටා ඒට හරියන්නේ සෙට් වෙලා එයි. හරිද? හරිද? මට උත්තර දෙක නිකම් කියන චුට්ටක්. ඊට පස්සේ ඒ හැර මෙහෙම කරන්නත් පුළුවන්. කෙනෙක්ට පුළුවන් දැන් සංප්‍රයුක්තයේ තිරස් නම් සිරස්ව සංප්‍රයුක්තයක් නෑ. ඒ විභේදන ගන්න පුළුවන්. සංප්‍රයුක්තයෙන් ඊළඟට විභේදන කොටසක් එන්නේ නෑ. එහෙනම් එක බිඳුවයි. සමානයි බල පද්ධතියෙන් ඊළඟට තියෙන විභේදන කොටස. ඒකෙන් ගන්නත් පුළුවන්. ප්‍රශ්න නැහැ. ඒකට කෙලින්ම ඒ බීටා හොයාගන්න පුළුවන්. හරිද? ඒකම දැන් මේ FC වටා ගූර්ණ ගන්න. ඒකට O වටා ගූර්ණ ගන්නත් පුළුවන්. කොහොම හරි ක්‍රම දෙකකට සමීකරණ දෙකක් ගන්න ඕන. මොන විදිහට කරත් එකම උත්තරය එන්න ඕන. සංප්‍රයුක්තයේ බිඳුවෙන් වෙන්න බෑ. ඒක මෙහෙම. හරියට සුළු කරන්න. සුළු කිරීම හරලා මෙහෙම වර්ධින්න දෙයක්. මොකක් හරි ක්‍රම දෙකක්. එක්ක මේ දෙන්න දාන්න. මේ දැන් දෙකේ ගූර්ණ ගන්න. එහෙම නැත්තම් O ලක්ෂය වටා ගූර්ණ ගන්න. එතකොට ඒත් මේක එනවා. එතකොට O ලක්ෂය වටා ගූර්ණය සිරස් විභේදනය.
මොකක් හරි කොහොමද එකක් කරන්නේ. කොහොම හරි මේ දෙන්න හොයන්න. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය. නේ. හරිනේ?